මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. ජාතියේ සංවේදකයා විශ්වාසය සමග පෙරට. වේලාව 12:45. මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති. සංස්කරණය අංජනා ලියනාරච්චි, ප්‍රකාශය දිනුෂා වෙත්තසිංහ. වාහන ආනයනය අත්හිටුවීමෙන් රජයට රුපියල් කෝටි 25,000ක ඉතිරියක්. කොරෝනා බලපෑමින් උතුරු කොරියාව දැඩි ආහාර අර්බුදයක. කෙසෙල් කිලෝවක් රුපියල් 9,000 දක්වා ඉහළට. වික්ටෝරියා වේල්ල ආශ්‍රිත භූචලනය පිළිබඳ විමර්ශනය කිරීමට කණ්ඩායමක් රන්දෙනිගලට. සයිනෝෆාම් මෙන්නත් සොරකම සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භේ. ගම්මන් පිලට එරෙහි විපක්ෂයේ විශ්වාස භංග යෝජනාව කතානායකවරයාට බාර දීම හෙට. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවෙන්. කොරෝනා බලපෑම හේතුවෙන් වාහන ආනයනය තාවකාලිකව තානම් කිරීම නිසා රුපියල් කෝටි 25,000කට අධික මුදලක් රජයට ඉතිරි වී ඇතැයි මුදල් අමාත්‍යාංශය පවසයි. කොරෝනා ව්‍යාප්තියේ බලපෑමෙන් රටේ මුල්‍ය ස්ථාවරභාවය පවත්වාගෙන යාම සඳහා වාහන ආනයනය තාවකාලිකව අත්හිටුවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා තීරණය කළේය. විදේශීය රටවලට වාර්ෂිකව ඇදී යන එම මුදල ඉතිරි කර ගැනීමට හැකිවීම රටේ ආර්ථිකයට මෙන්ම සෞඛ්‍ය වැඩපිළිවෙල ශක්තිමත් කර ගැනීමටද ඉවහල් වන බව අජිත් නිවාල් කබ්‍රාල් රාජ්‍ය අමාත්‍යවරයා පවසයි. වික්ටෝරියා ජලාශයට පහළ රක්ෂිත ප්‍රදේශයේ ඊයේ පස්වරුවේ භූචලනයක් හටගෙන ඇත. ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට විශේෂ උපකරණ සමග නිලධාරීන් පිරිසක් යොමු කර ඇතැයි භූවිද්‍යා සහ පතල් කැණීම් කාර්යාංශයේ සභාපති අනුර වල්පොල මහතා පවසයි. රිච්ට පරිමාණ 1.94 වූ මෙම භූචලනය මහකණ්ඩදරාව, පල්ලේ කැලේ සහ හක්මන ප්‍රදේශවල ස්ථාපිත භූකම්පන මානවලද සටහන් වී ඇත. මෙම භූචලනය පස්සර ලුණුකල ප්‍රදේශයේද වාර්තා වේ. මෙම භූචලනයෙන් වික්ටෝරියා වේල්ලට බලපෑමක් සිදුව නැතැයි මහවැලි අධිකාරී අධ්‍යක්ෂ ජෙනරාල් කීර්ති කොටගම මහතා පවසයි. සයිනෝෆාම් එන්නත් මාත්‍රා 30ක් සොරකම් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ සේවය කරන රියදුරුකු සහ සුළු සේවකයෙකු අත්අඩංගුවට ගැනේ. හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ප්‍රමෝද් එස් සිරිවර්ධන මහතා හබරාදුව පොලිස් ස්ථානයට කරන ලද පැමිණිල්ලකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුව ඇත. මෙසේ සොරකම් කර ඇති සයිනෝෆාම් එන්නත්වල වටිනාකම රුපියල් 90,000ක් පමණ වේ. ගාල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් සිදු කරයි. රසායනික පොහොර ශරීරගත වීම හේතුවෙන් මේ වන විට ගොවිහු 1,50,000කට අධික සංඛ්‍යාවක් වකුගඩු රෝගීන් බවට පත් වී සිටිති. වසරකදී ඉන් 50,000කට ආසන්න පිරිසක් මිය යන බව වාර්තා වේ. රසායනික පොහොර භාවිතෙන් මෙසේ රෝගාතුර වී වෙනත් රෝගවලට ගොදුරු වන සංඛ්‍යාවද ඉහළ ගොස් ඇතැයි තිරසර සංවර්ධන වැඩසටහනේ සභාපති ප්‍රින්ස් ධර්මසිරි මහතා පවසයි. කාබනික පොහොර රටපුරා ව්‍යාප්ත කිරීම සම්බන්ධයෙන් පැවති සාකච්ඡාවකදී ඔහු මේ අදහස් පළ කළේය. කොරෝනා වසංගත තත්ත්වයේ පැවතියද රට තුළ කිසිදු ඖෂධ හිඟයක් නැතැයි රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සමන් අධිකාරී දිනෝෂ දසනායක මහතා පවසයි. ජාතික ගුවන් විදුලියේ සුභාරතී සංවාද මණ්ඩපයට අද එක්වෙමින් ඒ මහතා පැවසුවේ රාජ්‍ය මේ වන විට එන්නත් සඳහා රුපියල් බිලියන 98ක මුදලක් වැය කර ඇති බවයි. වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මේ එන්නත් සපයා ගැනීම වෙනුවෙන් අප ශ්‍රී ලංකාවේ රුපියල් වලින් බිලියන 98ක මුදලක් වැය කරන්න සිද්ධ වෙනවා කියලා අපි පුරෝකතරය කරලා තියෙනවා. අපිට ලැබිලා තියෙන මිල ගණන් අනුව. මිලියන 98,000ක් කියලා කියන්නේ සාමාන්‍ය වශයෙන් වර්ෂයකට ශ්‍රී ලංකාවේ රාජ්‍යාංශය සඳහා
කරන ඖෂධ සැපයීම වෙනුවෙන් අප වැය කරන මුදල බිලියන 45ක් එහෙම නැත්නම් මිලියන 45000. එන්නත සඳහා පමණක් අපිට සිද්ධ වෙලා තියෙනවා මේ අවුරුද්දේ ඒ වගේ දෙගුණයකටත් වඩා වැඩි මුදලක් වියදම් කරන්න. සරල භාෂාවෙන් කියනවා නම් ඩොලර් දීලා තමයි මේක ගන්න සිද්ධ වෙන්නේ. රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ ශ්‍රේෂ්ඨ කළමනාකරු ඖෂධවේදී විපුල කුමාරසිංහ මහතාද සංවාදයට එක්වෙමින් අදහස් දැක්විය. ඔබට රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ නිල වෙබ් අඩවියට ගියාම ඔස්තර ජාලයේ සියලුම දුරකථන අංක WhatsApp අංක ලබා ගැනීම හැකියාව තියෙනවා. ඒ වගේම රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ තියෙන නිල Facebook ගිණුමක් තියෙනවා. මේ Facebook ගිණුමකට අවතීර්ණ වෙලා ඔබට අපගේ රාජ්‍ය සල විස්තර ලබා ගන්න පුළුවන්. ඒකේ පැහැදිලිව දිස්ත්‍රික්ක පළාත් විදිහට වෙන් කරලා ලබා දෙලා තියෙන නිසා පහසුවෙන් හොයා ගන්න පුළුවන්. මේ WhatsApp ක්‍රමය මගින් ක්‍රම දෙකකට පරිබෝගන බෙහෙත් ලබා ගැනීම හැකියාව තියෙනවා. ඒ ක්‍රමයක් තමයි තමන්ගේ ගෙදරටම බෙහෙත් ඉගෙන ගන්න පුළුවන් දර දුරකථන අංකයට සම්බන්ධ වීමෙන්. මීට අමතරව තදබදියකින් තොරව පාරිභෝගිකයාට නියමිත වේලාවක් අපි දෙනවා. අහවල් වෙලාවට ඔබ එන්න. ඇවිල්ලා ඔබට බෙහෙත් ටික අරගෙන යන්න පුළුවන්. එතකොට ඒ අවස්ථා දෙකෙම පුළුවන් කිසිම කරදරයකින් තොරව පාරිභෝගිකයට ඇවිල්ලා බෙහෙත් ටික අරන් යන්න සහ බෙහෙත් ටික ගෙදරටම ගෙන්වා ගැනීමට. ඒ වගේම මීට අමතරව අපේ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථා මගින්ම පාලනය වන ප්‍රාදේශීය ඖෂධ ගබඩා 4ක් අපි ලංකාවේ තියෙනවා. අම්පාර, තංගල්ල, තැන්නිකුඹුර සහ බදුල්ල. මේ ප්‍රාදේශීය ඖෂධ ගබඩා වලින් එම ප්‍රදේශවල සිටින වෛද්‍යවරුන්ට, ෆාමසි වලට, ඒ වගේම පෞද්ගලික රෝහල් වලට අවශ්‍ය සියලුම ඖෂධ මේ ප්‍රාදේශීය ඖෂධ ගබඩා වලින් ලබා ගැනීම හැකියාව තියෙනවා. පෙර පාසල් සම්වර්ධනය කිරීමෙන් කුඩා දරුවන්ගේ අනාගත සම්වර්ධනයට සුවිශේෂී පිටිවහලක් ලැබෙන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි. මේ හේතුවෙන් පෙර පාසල් සම්වර්ධනය සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට පවා ඇතුළත් කර තිබේ. පෙර පාසල් ගුරුවරුන්ට අභිමානවත් වෘත්තියක් ලබා දෙමින් ස්ථිර දීමනාවක් ලබා දීමටද පියවර ගැනේ. අරලිගහ මන්දිරයේ අද පෙරවරුවේ පැවති ගුරු අභිමානී සමාරම්භක උළෙලේදී අග්‍රාමාත්‍යවරයා මේ අදහස් පළ කළේය. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවෙන්. දැන් HDFC බැංකුවෙන් EPF ණය තොරතුරු හා සේවාවන් SMS එකකින්. උදය ගම්මන්පිල ඇමතිවරයාට එරෙහි විපක්ෂයේ විශ්වාස භංග යෝජනාව කතා නායකවරයාට බහර දීම හෙට සිදු කරන බව සමගී ජන බලවේගය පවසයි. එම පක්ෂයේ එස්.එම්. මරික්කාර් මන්ත්‍රීවරයා පවසන්නේ විශ්වාස භංග යෝජනාවට සමගී ජන බලවේගයේ මන්ත්‍රීවරුන් ඊයේ අත්සන් තැබූ බවයි. විපක්ෂයේ සෙසු මන්ත්‍රීවරුන්ගෙන් අද ඊට අත්සන් ලබා ගන්නා බවද ඔහු කියයි. කරුණු 10ක් යටතේ එම විශ්වාස භංග යෝජනාව සකස් කර ඇත. ලෝක වෙළඳපොලේ ಖನಿජ තෙල් මිල ඉතා අධික ලෙස පහත වැටුණු 2020 ජනවාරි මාසයේ සිට මේ දක්වා පැවති වසර 1.5 කාලයේදී මෙරට ඉන්ධන මිල අඩු නොකර ඉහළ මට්ටමක පවත්වාගෙන යාම එහි සඳහන් එක් චෝදනාවකි. ಖನಿජ තෙල් නීතිගත සංස්ථාව සහ රාජ්‍ය මෙසේ මිල පහත නොහැලීමෙන් ලැබූ ලාභය පිළිබඳව ජනතාව හෝ පාර්ලිමේන්තුව දැනුම්වත් නොකිරීමද තවත් චෝදනාවකි. තෙල් මිල අඩුවීමේ වාසිය තෙල් මිල ඉහළ යන විටදී භාවිත කිරීමට රාජ්‍ය විසින් ස්ථාපනය කරන බවට ප්‍රකාශ කළ තෙල් මිල ස්ථාවර කිරීම සඳහා වූ අරමුදලට සිදුවේ කුමක්ද යන්න පාර්ලිමේන්තුවට හෙළි නොකිරීම වගින්ද ඇමතිවරයා වරදක් සිදු කොට ඇතැයි විශ්වාසභංග යෝජනාවේ දැක්වේ. තෙල් මිල ඉහළ යාමෙන් නිෂ්පාදන පිරිවැය ඉහළ යාමෙන් මෙන්ම අපනයනය කෙරෙහි සහ සමස්ත ආර්ථිකය කෙරෙහිම අහිතකර බලපෑමක් එල්ල වීමට විෂය භාර අමාත්‍යවරයා ලෙස වගකිව යුතු බවද එහි දැක්වේ. මේ වන විට ශ්‍රී ලංකාවෙන් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 2,30,692කි. ඉන් 1,94,145 දෙනෙකු සුවය ලබා පිටව ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යාංශය නිවේදනය කරයි. ගත වූ පැය 24දී ශ්‍රී ලංකාවෙන් වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව 54කි. වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබන කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 34,232කි. මෙරට භාවිතයට ගැනෙන කොරෝනා එන්නත් වලින් පළමු මාත්‍රාව දැනට ලබාගෙන ඇති සංඛ්‍යාව 23,80,354කි. දෙවැනි මාත්‍රාව ලබාගෙන ඇති සංඛ්‍යාව 7,02,551කි. ලෝකයේ සමස්ත කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 17,78,18,178කි. ඇමරිකාවෙන් කොරෝනා ආසාදිතයන් 3,43,65,985 දෙනෙකු පිළිබඳ වාර්තා වේ.
ඉන්දියාවෙන් කොරෝනා ආසාදිතයන් 2,97,313 දෙනෙකුද, බ්‍රසීලයෙන් කොරෝනා ආසාදිතයන් 1,70,29,714 දෙනෙකුද, ප්‍රංශයෙන් කොරෝනා ආසාදිතයන් 57,47,647 දෙනෙකුද වාර්තා වේ. සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 38,49,300කි. අමරිකාවෙන් කොරෝනා මරණ 6,16,150ක් වාර්තා වේ. බ්‍රසීලෙන් වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව 4,93,837කි. ඉන්දියාවෙන් කොරෝනා මරණ 3,81,931ක්ද, මෙක්සිකෝවෙන් කොරෝනා මරණ 2,30,624ක්ද, පීරු රාජ්‍යයෙන් කොරෝනා මරණ 1,89,522ක්ද වාර්තා වේ. මේ වන විට ලෝකයේ කොරෝනා ආසාදනයේ විශ්වයේ ලැබූ මුළු සංඛ්‍යාව 16,23,28,314කි. අමරිකාවෙන් වාර්තා වන සුවය ලැබුවන්ගේ සංඛ්‍යාව 2,86,16,495කි. ඉන්දියාවෙන් සුවය ලැබූ 2,84,91,670 දෙනෙකු පිළිබඳව වාර්තා වේ. ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ දරුවන්ට අධ්‍යාපනය හැදෑරීම සඳහා අවශ්‍ය සංඥා පහසුකම් වැඩි දියුණු කිරීමට ක්‍රියා කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පවසයි. ජාතික ගුවන් විදුලියට අදහස් දක්වමින් ඔහු පැවසුවේ සංඥා පහසුකම් නොමැති ප්‍රදේශවල දරුවන්ට එක් ස්ථානයක සිට අධ්‍යාපනය හැදෑරීමටද අවධානය යොමු කර ඇති බවයි. ඊතක්සලාව ජාතික ගුවන් විදුලිය සහ ඊට සම්බන්ධ ප්‍රාදේශීය සේවා මගින් ශ්‍රව්‍ය දෘශ්‍ය අධ්‍යාපන ක්‍රමයට ඉගැන්වීමටද අමාත්‍යාංශ වෙබ් අඩවියේ ඉගෙනුම් ක්‍රමයෙන් අවස්ථාව සැලසෙයි. ඩිජිටල් අමාත්‍යාංශයේ සහ ඒකබද්ධව දිවයිනේ පළාත් මට්ටමින් සංඥා නොමැති ප්‍රදේශ හඳුනා ගැනීමේ වැඩසටහනක් දැන් ක්‍රියාත්මක බවද ඔහු කියයි. මේ දවස්වල යවන අමාත්‍යාංශ විදිහට මම කරන්නේ හැම පළාතකම බලනවා මොන පාසල් වලටද මේ දරුවන්ට සිග්නල් එහෙම නැත්නම් කමියා නැති තැන් අපි බලනවා මොනවාද කියන එක. ඒක මම දකුණු පළාතේ දැන් හොයාගෙන තියෙනවා. ඊට පස්සේ බස්නාහිර පළාතෙත් මම හොයාගෙන තියෙනවා. අද කරනවා සදරගම් පළාතයි තවත් පළාතක් කරනවා. ඒකට පිළිද වෙනකොට මම සියලුම පළාත් ආවරණය කළා මොන ප්‍රදේශවලද කොයිතරම් දරුවෝ ගිලිලා තියෙනවද කියලා පොට්ටාස මට්ටමින් පාසල් මට්ටමින් හොයනවා. ඊට අමතරව නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාලු එතුමලා මට දෙනවා 3G 4G කියන සිතියම දෙනවා. මොන පොට්ටාසවලද නැත්තේ කියන එක. අධ්‍යාපන ලේකම්වරයා සමග පැවැත් වූ සම්පූර්ණ සාකච්ඡාව අද පස්වරු 1:15ට ජාතික ගුවන් විදුලියේ ස්වදේශීය සේවය ඔස්සේ ප්‍රචාරය කෙරේ. අද සහ හෙට දිවයිනේ සියලු ආර්ථික මධ්‍යස්ථාන විවෘතව පවතී. තොග වෙළඳාම සඳහා එහිදී අවස්ථාව ලැබෙන බව ව්‍යාපාරිකයෝ පවසති. ජංගම වෙළඳ සල් පවත්වාගෙන යන පුද්ගලයන්ට ආර්ථික මධ්‍යස්ථානවලට පැමිණ එළවලු සහ පළතුරු මිලදී ගැනීමේ හැකියාව ඇත. මේ වන විට අදාළ වෙළඳුන් ගනුදෙනු සඳහා ආර්ථික මධ්‍යස්ථාන වෙත පැමිණ ඇතැයි අප වාර්තාකරුවෝ පවසති. මිළඟට ප්‍රමුඛ පුවත. දැන් HDFC බැංකුවෙන් EPF ණයතොරතුරු හා සේවාවන් SMS එකකින් රාජ්‍ය හා පෞද්ගලිකංශයේ රැකියාවේ නියුතු ඔබ කොහේ සිටියත් EPF ණයතොරතුරු හා සේවාවන් ලබා ගැනීම සඳහා කළ යුත්තේ EPF හිස්තැනක් නම හා ප්‍රදේශය සඳහන් කර 071 SMS එකක් එවීම පමණයි. HDFC බැංකුව ඔබ අප සුරකින්න බැංකුව. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙනෙන්නේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. ඩෙංගු සහ කොරෝනා රෝග ලක්ෂණ සමාන බැවින් ඒ සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් පසුවන්නේ ජාතික ඩෙංගු මර්ධන ව්‍යාපෘති අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය අනුර ජයසේකර මහතා පවසයි. රෝග ලක්ෂණ සම්බන්ධයෙන් දැඩි අවධානය යොමු කර පළමු අවස්ථාවේදීම සුදුසුකම්ලත් වෛද්‍යවරයෙකු හමුවන්නේ ඔහු ජනතාවට දැනුම් දෙයි. දිවයිනේ සෑම රෝහලකම ඩෙංගු රෝගය සඳහා ප්‍රතිකාර මධ්‍යස්ථාන පවතී. සංචරණ සීමා පනවා ඇති කාල සීමාවේදී තම නිවස සහ අවට පරිසරයේ පිරිසිදුකම සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමේ වැදගත්කමද විශේෂඥ වෛද්‍ය අනුර ජයසේකර මහතා පෙන්වා දෙයි. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙන ආවේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. ශක්ති හඬ අවධානය පිණිසයි.
මිලිලීටර් 400ට අඩු ප්ලාස්ටික් බෝතල්, ප්ලාස්ටික් කෝප්ප සියලුම වර්ගයේ පොලිතින් කෑමකුල තහනම් ලැයිස්තුවට ඇතුළත් කෙරේ. ඊට අදාළ ඇමති මණ්ඩල පත්‍රිකාව ලබන සතියේ ඇමති මණ්ඩලයට ඉදිරිපත් කරන බව පරිසර අමාත්‍යාංශය කියයි. මේ සම්බන්ධයෙන් ඊයේ පැවති සාකච්ඡාවකදී එක්වරක් භාවිත කළ බීම බට, ආහාර කලතන, ප්ලාස්ටික් කැඳි, ගෑරුප්පු, යෝගට් සඳහා භාවිත කරන හැඳි, ප්ලාස්ටික් ඉන්දියාප්ප තට්ටු, ප්ලාස්ටික් මල් මාලා, හඳුන්කුරු සහ පහන් තිර අසුරණද මෙසේ තහනම් කිරීමට තීරණය වී තිබේ. ලෝක ප්‍රවෘත්ති. උතුරු කොරියාව ආහාර අර්බුදයකට මුහුණ දී ඇතැයි උතුරු කොරියානු නායක කිම් ජොන් උන් පවසයි. තම රට දැඩි ආහාර හිඟයකට මුහුණ පා ඇතැයි නායක කිම් ජොන් උන් නිල වශයෙන්ද පිළිකන තිබේ. ජනතාවගේ ආහාර තත්ත්වය මේ වන විට අසීරු මට්ටමක පවතින බව කොරියානු නායකයා ඊයේ පැවති නිලධාරී හමුවකදී සඳහන් කළේය. පසුගිය වසරේ උතුරු කොරියාව මුහුණ පෑ සුළි සුළඟින් අපේක්ෂිත අස්වැන්න අහිමි වූ අතර වගා බිම් පාළු විය. මේ අතර උතුරු කොරියාවේ එළවලු මෙන්ම අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ජනතාවට දැරිය නොහැකි අගයක පවතී. උතුරු කොරියාවේ කෙසෙල් කිලෝවක මිල $45 හෙවත් ශ්‍රී ලංකා මුදලින් රුපියල් 9,000ක් පමණ වේ. කොරෝනා ව්‍යාප්තිය පාලනය සඳහා උතුරු කොරියාව සියලු දේශ සීමා වසා දමා ඇත. මෙම තත්ත්වය මත චීනෙන් ආනයනය කිරීම තාවකාලිකව නතර වී තිබේ. ආහාර පොහොර මෙන්ම ඉන්ධනද උතුරු කොරියාව ගෙන්වනු ලබන්නේ චීනයෙනි. මේ හේතුවෙන් ජීවන වියදම ජනතාවට දැරිය නොහැකි ඉහළ අගයක පවතින බව නායක කිම් ජොන් උන් පවසයි. මියන්මාර හමුදාව සහ ප්‍රාදේශීය ගරිල්ලා සංවිධානයක් අතර ඇති වූ ගැටුමකින් පුද්ගලයෝ දෙදෙනෙක් මිය යති. මියන්මාර ගම්මානයක දෙපාර්ශ්වය අතර ඇති වූ ගැටුම් වලින් දෙපළ රැසකට හානි සිදු ඇත. ගරිල්ලා සංවිධාන සමාජිකයන් ගම්මානයේ නිවාස ගිනි තබා තිබේ. මෙම සිද්ධිය සිදු වූ කින්මා ප්‍රදේශයේ නිවාස 240 කඩා බිඳ දමා විනාශ කොට ගිනි තබා ඇතැයි ප්‍රදේශවාසීහු පවසති. චීනය සිය නව අභ්‍යවකාශ මධ්‍යස්ථානයට ගංගනකමින් තිදෙනෙක් කක්ෂගත කරයි. නි හයිෂින්, ලියෝ බොමින්, ටෙන් හොන්පෝ යන තිදෙනා පෘථිවියට කිලෝමීටර් 380ක් දුර පිහිටි චීනයේ ටෑන්හි අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ මාස 3ක් ගත කිරීමට නියමිතය. මෙම චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානය ස්ථාපනය කර වසර 5කට පසු ගංගනකමින් එහි මෙහෙයුම් සඳහා යොමු කළ පළමු අවස්ථාව මෙයයි. පෙරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත්. දකුණු පළාතේ තාක්ෂණ විද්‍යාලවල පරිගණක විද්‍යාගාර පද්ධති යාවත්කාලින කිරීමට පියවර ගැනේ. එම මධ්‍යස්ථානවල යටිතල පහසුකම් සංවර්ධනයටද කටයුතු කරන බව නිපුණතා සංවර්ධන අමාත්‍යාංශය පවසයි. අධ්‍යාපන කාර්ය මණ්ඩල නිල නිවාස ඉදිකිරීමටද රාජ්‍ය ප්‍රතිපාදන වෙන් කර ඇත. ක්‍රීඩා පුවත්. මෙවර ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සහභාගී වීම සඳහා යුපුන් අබේකොන්ට අවස්ථාව හිමිවනු ඇතැයි ශ්‍රී ලංකා මලඩ ක්‍රීඩා සංගමය පවසයි. මීටර 100 ධාවන ඉසව්වේ දකුණු ආසියාවේ ඉදිරියෙන්ම සිටින්නේ යුපුන් අබේකොන්ය. ඔහු මීටර 100 ධාවන ඉසව්වේ හොඳම ක්‍රීඩකින් 50 දෙනා අතර සිටී. ස්පාඤ්ඤයේ මැඩ්‍රිඩ් නුවර පැවැත්වෙන ඩයිමන්ඩ් ලීග් අන්තර්ජාතික මලඩ ක්‍රීඩා උළෙලට අනිද්දා ඔහු සහභාගී වේ. මීටර 100 ඉසව්ව තරග තත්පර 10.15කින් අවසන් කරමින් දකුණු ආසියානු වාර්තාවක් තැබීමට ඔහු සමත් විය. මල්ල ක්‍රීඩා ශිෂ්‍යත්වයක් ලැබූ යුපුන් මේ වන විට ඉතාලියේ පුහුණුවීම් වල නිරත වෙයි. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ NSB ගෞරව ප්‍රශංසා. ඔබේ මුදලට සුරක්ෂිතම ස්ථානය ජාතික ඉතිරි කිරීමේ බැංකුව. ඉන්දියාවේ සිට නීති විරෝධීව මුහුදු මගින් මෙරටට රැගෙන බවට සැක කෙරෙන කහ කිලෝ 860ක් කල්පිටිය තිලාඩිය කලපු තීරයේදී අත්අඩංගුවට ගැනේ. එම කහ ඇසුරුම් 24ක් තුල අසුරා තිබියදී නාවික හමුදාව භාරයට ගෙන ඇත. කහතුගේ සමග ඒවා පැටවීමට යොදාගත් බොලෙරෝ වර්ගයේ ජීප් රථයක්ද අත්අඩංගුවට ගෙන තිබේ. මෙම කහතුගේ වටිනාකම රුපියල් ලක්ෂ 26කි. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන ආවේ
රට වෙනුවෙන් විශිෂ්ට සේවයක් සිදු කළ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වූ ඔබට පිදෙන උත්තමාචාරයක් ලෙස ජාතික ඉතිරි කිරීමේ බැංකුව NSB ගෞරව ප්‍රශංසා හඳුන්වා දුන්නා. දැන් NSB ගෞරව ප්‍රශංසා සමගින් 6.75ක අවම පොලියක් යටතේ මිලියන 5ක් දක්වා ණය මුදලක් පැය 2කින් ලබා ගන්න. විශ්‍රාමික රාජ්‍ය සේවක ඔබට වයස අවුරුදු 75 දක්වා ගෙවීමේ පහසුකම්ද සහිතයි. ග්‍රිබ් වාර්තා අනවශ්‍යයි. NSB ගෞරව ප්‍රශංසා ඔබේ මුදලට සුරක්ෂිතම ස්ථානය. ජාතික ඉතිරි කිරීමේ බැංකුව. ආර්ථික පුවත් ආවරණය ඔබේ ඕනම අවශ්‍යතාවයකට සුදුසු මූල්‍ය විසඳුම් දෙන එන අය දියුණු වෙන අය එන LOLC සමූහය එන්න දියුණු වෙන්න. ඔන්ලයින් ක්‍රමවේදය යටතේ මත්පැන් අලෙවි කිරීමට අවසර ලබා දීමට ගත් තීරණය අත්හිටුවන බව යුද හමුදාධිපති ජනරාල් ශවින්ද්‍ර සිල්වා මහතා පවසයි. ඊයේ දිනේදී සුරාබදු කොමසාරිස්වරයා පැවසුවේ ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ මත්පැන් අලෙවියට අවසර ලබා දීමට රජය තීරණය කර ඇති බවයි. ආර්ථික පුවත් ආවරණය අයියෝ ආද අප්පා මේ යන්නේ නෑනේ. මේ ඔය වසන්තයි යන්නේ. ඇයි මල්ලි මොකද හදිස්සිය? නෑ ඉතින් සල්ලි තමයි හදිස්සිය. ඇත්තද? හැබැයි සල්ලි හදිස්සි උනාට මල්ලි හදිස්සි වෙන්න එපා. ඕනම LOLC ෆයිනෑන්ස් ශාඛාවක 3-wheeler එකේ පොත තියලා එවලේම සල්ලි ගන්න. LOLC ෆයිනෑන්ස් වීල් පොතට කෑෂ් වීල් පොතට ඉවිලෙම කෑෂ් අතට. කාලගුණ වාර්තාව ඔබ වෙත ගෙන එන්නේ සයුරු දීවර කාලගුණ තොරතුරු සේවාව. ඔබගේ ප්‍රදේශයට අදාළ කාලගුණ තොරතුරු නොමිලේ එසැනින් ඔබේ ඩයලොග් දුරකථනයට 828 අමතා ලියාපදිංචි වන්න. දීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉදිරිපත් කිරීමකි. සයුරු සමග සොරැකීම. පළාත් 4කට අද දිනේදී වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. බස්නාහිර සබරගමුව වයිඹ සහ මධ්‍යම පළාත්වලට එසේ වැසි ඇතිවේ. මේ අතර දකුණු පළාතේ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලටද අද පස්වරුවේ වැසි ඇතිවේ. මධ්‍යම කඳුකරේ බටහිර බෑවුම් වලත් උතුරු මැද සහ වයිඹ පළාත්වලත් හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් පැයට කිලෝමීටර් 50 ඉක්ම වූ සුළං ඇතිවිය හැකිය. කාලගුණ වාර්තාව ඔබ වෙත ගෙන ආවේ සයුරු දීවර කාලගුණ තොරතුරු සේවාව. ඔබගේ ප්‍රදේශයට අදාළ කාලගුණ තොරතුරු නොමිලේ එසැනින් ඔබේ ඩයලොග් දුරකථනයට 828 අමතා ලියාපදිංචි වන්න. දීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉදිරිපත් කිරීමකි. සයුරු සමග සොරැකීම. කඩාවැටුණු ආර්ථිකයත් පාස්කු ප්‍රහාරයත් සමග බිඳවැටුණු ආර්ථිකය තවත් බිඳවැටමින් පැවති අවධියක බලයට පත්වුණු රජයට පොදුවේ ලෝකයටම බලපෑ කොවිඩ් වසංකතයටද මුහුණ දෙමින් සිටියදී පැකනිල් ෂට්ඩවුන් වෙනි හරසුන් වදන් මගින් කළ නිරර්ථක උත්සාහයන්ගෙන් ජනතාව මුලා කරන්නට වෙරදරූ සමහරු නවතම තිරපිටපතක් ලියා අවසන්ය. ඒ උදය ගම්මන්පිල අමාත්‍යවරයාට එරෙහිවගෙන විශ්වාසභංග යෝජනාවයි. ආණ්ඩු පක්ෂය හා විපක්ෂය රටේ ජනතාවට ආදරය කළ යුතුයි. ප්‍රශ්නය විශ්වාසභංගය ජනතාවට ආදරය කරන්නක්ද රටට ආදරය කරන්නක්ද? යලිත් සිරස්තල වාහන ආනයනය අත්හිටුවීමෙන් රජයට රුපියල් කෝටි 25,000ක ඉතිරියක්. කොරෝනා බලපෑමෙන් උතුරු කොරියාව දැඩි ආහාර අර්බුදයක. කිසිල් කිලෝවක් රුපියල් 9,000 දක්වා ඉහළට. වික්ටෝරියා වේල්ල ආශ්‍රිත භූචලනය පිළිබඳ විමර්ශනය කිරීමට කණ්ඩායමක් රන්දෙනිගලට. සයිනෝෆාම් එන්නත් සොරකම සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භයි. ගම්මන් පිලට එරෙහි විපක්ෂයේ විශ්වාසභංග යෝජනාව කතානායකවරයාට බාර දීම හෙට. අපගේ මෙම ප්‍රවෘත්ති ප්‍රකාශය www.slbcnews.lk වෙබ් අඩවිය ඔස්සේද සවන් දිය හැකියි. දිවා ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් සමප්තයි. මිළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය බලාපොරොත්තු වන්න සවස් 6ට.